සම්මා සම්බුදු සරණයි සදහැවතුනි. දිය බුබුලක් යම්සේ දකීද, මිරිඟුව යම්සේ දකීද, ලෝකයේ දෙස ඉබඳු ආකාරයෙන් දකින්නා මරණින් මිදෙන බවත්, නිවන ප්‍රත්‍යක්ෂ කරගන්නා බවත් සම්බුදු දහම අපට පෙන්වා දෙනවා. සදහැවතුනි, ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්මදේශනාවත් ඇත්ත ඇති සැටියෙන් දැක සසර ගමන ජය ගන්නට ඔබට ප්‍රඥා පාරමිතාවක්ම වේවා. එසේනම් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ රූප වාහිනියේ මේ පැයට નિયમિત දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ රූප වාහිනී මැදිරියට වැඩම කළ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද මිරාවත්තේ පඤ්ඤාසිරි ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදදී নমස්කාර පූරක පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්මදේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා කොට්ටාව පන්නිපිටිය පදිංචි GH ගොඩපිටිය මහතාගේ 75 වන ජන්මදින නිමිති කොටගෙන ඒ මහතාගේ දයාබර බිරිඳ වන ප්‍රියන්දනී මහත්මිය, නිෂාද් පුතණුවන්, ඉමායා දියණිය, හිරණ්‍යා ලේලිය සහ රුසිරු බෑණනුවන්. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. චක්ඛායතනං සෝතායතනං ගාහනායතනං ජීවහායතනං කායායතනං මනායතනං තීති. සද්ධාවන්ත කාරුණික පින්නතුනි, සෑම දිනම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලය පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. අද මේ ධර්ම දේශනාව සිද්ධ වන්නේ කොට්ටාව පන්නිපිටිය පදිංචි අදට 75 වන ජන්මදිනය සිහිපත් කරන පින්වත් GH ගොඩපිටිය මහත්මයාගේ දයාබර බිරිඳ ප්‍රියන්දනී මහත්මාව, නිෂාද් පුතුණුවන්, හිමායා දියණිය, හිරණ්‍යා ලේලිය සහ රුසිරු බෑණනුවන් ඇතුළු පවුලේ පින්වත් හැමදෙනා සත්පුරුෂ සමාගමක් බවට පත් වෙලා තමයි අද මේ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් ජන්මදිනය සිහිපත් කරන පින්වත් ගොඩපිටිය මහත්මයාට පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා කියලා මුලින්ම ආශිංසන පවත්වනවා. ඒ වගේම ධර්ම දානමය පින්කමෙන් පින්වත් හැම දිනාටම උතුම් ධර්ම අවබෝධයේ පිණිසම මේ උදාාර කුසල්
උපකාර වේවා කියන ආශිර්වාදයක් විශේෂයෙන් පවත්වනවා. පින්නතුනි අද ධර්ම දේශනාව සඳහා මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව පින්නතුනි ඇත්තෙන්ම ආශ්චර්යමත් සූත්‍ර දේශනාවක්. දඹදිව පමණක් නෙවෙයි අපේ ලංකාවේ පවා ආශ්චර්යමත් කරුණු රාශියක් සිද්ධ වෙච්ච උතුම් දේශනාවක්. මේ දේශනාවේ නම තමයි චචක්ක සූත්‍රය. සමහර විට පින්නතුල අහලා තියෙන්නත් පුළුවන්. එදා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කළේ සවැත් නුවර ජේතවනාරාමයේ. මේ දේශනාව අහලා ස්වාමීන් වහන්සේලා 69ක් සෞඛ්‍යලසුන් නසා මහා රහත් භාවයට පත් වුණා. මේ දේශනාවම සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාලා තවත් 69ක් ඒ විදිහටම මගඵල නිවන් අවබෝධ කරගත්තා. මොගලන් මහරහතන් වහන්සේත් මේ දේශනාව වදාලා එතනදිත් 69ක් මගඵල නිවන් අවබෝධ කරගත්තා. මේ විදිහට පින්නතුනි 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාම මේ සූත්‍රය දේශනා කළා තියෙනවා. ඒ අවස්ථා 80 දීම 69 ස්වාමීන් වහන්සේලා නිවන් අවබෝධ කරගෙන තියෙනවා. එහෙනම් තනිකරම මේ දේශනාවෙන් විද්‍යමාන වෙන්නේ විපස්සනාව. චක්ක කියලා කියන්නේ පින්නතුනි ච කියලා පාලි භාෂාවෙන් කියන්නේ 6නේ. චක්‍ර කියලා කියන්නේ රවුම. ඒතර 6 ගොඩවල් පිළිබඳව නැත්නම් 6 ගොඩවල් 6ක් පිළිබඳව තමයි මේ දේශනාවෙන් ඉගැන්වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනාවක් කළාම 69ක් රහත් වුණා කියන එක මහා ආශ්චර්යයක් නෙවෙයි. මොකද බුදුරජාණන් වහන්සේ බණ කියනකොට දහස් ගණන් ලක්ෂ ගණන් මගඵල නිවන් අවබෝධ කර ගන්නවා. මේකේ ආශ්චර්යය තමයි 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා මේ සූත්‍රය දේශනා කළාම හැම අවස්ථාවකම 69 බැගින් රහත් වෙලා තියෙනවා. ඊළඟට අපේ ලංකාවේ මලියදේව මහරහතන් වහන්සේ. මලියදේව මහරහතන් වහන්සේ දා අනුරාධපුරේ ලෝහා මහා ප්‍රාසාදේ පින්නතුල දන්නවා මහල් 9කින් යුක්ත විශාල ප්‍රාසාදයක්. මේ ප්‍රාසාදේ යටම තට්ටුවේදී මේ දේශනාව කළා. එදත් 69ක් රහත් වුණා. ඊළඟට මලියදේව මහරහතන් වහන්සේ මිහින්තලයට වැඩියා සෑගිරියට. මිස්සක පබ්බතේ නැත්තම් මිහින්තලයට වැඩම කරලා මේ දේශනාව කළා. එතනත් 69ක් රහත් වුණා. ඊළඟට මේ කොළඹ නගරයේ ආසන්නයේ තියෙන කැලණි විහාරයට වැඩියා. කැලණියේදී මේ දේශනාව කළා. එතනදී 69ක් රහත් වුණා. මුතියංගන රජ මහ විහාරයේ මුතියංගන විහාරයේ අසල විහාරයේදී මේ දේශනාව කළා. එතනදිත් 69ක් රහත් වුණා. ඊළඟට පින්නතුනි මලියදේව මහරහතන් වහන්සේ රුහුණට වැඩම කළා. දකුණට චිත්තල පබ්බත. චිත්තල පබ්බත කියලා කියන්නේ අද අපි හඳුන්වන්නේ සිතුල් පව්ව. චිත්තල පබ්බතේ කියලා කියන්නේ සිත නිවන තැනක්. ඇත්තටම අපි රුවන්වැලි චෛත්‍යරාජනන් වහන්සේ ළඟට ගියාම ඕනම කෙනෙක් කියනවනේ පුදුම සැනසෙල්ලක් කියලා නේද? ඒ වගේ තමයි පින්නතුනි සිතුල් පව්ව. දැන් රුවන්වැලි චෛත්‍යරාජනන් වහන්සේ ළඟට වුණත් මධ්‍යහානයේ ගියොත් ඒ සැනසෙල්ල නෑනේ. එක්ක හවසට යන්න ඕනේ නැත්නම් උදේ පාන්දර යන්න ඕනේ. ඒ වගේ තමයි සිතුල් පව්වත් හරි ලස්සනයි. හැබැයි උදේ පාන්දර නැත්නම් හවසට ගිහිල්ලා බලපුවාම පුදුම විදිහේ විවේකයක් තියෙන මහා සැනසෙල්ලක් තියෙන ස්ථානයක්.
මේ ස්ථානයට මලියදේව මහරහතන් වහන්සේ වැඩම කළා. වැඩම කරලා සිතුල්පව් විහාරයේ වැඩ සිටිය සංඝ ස්ථවිරයන් වහන්සේ ළඟට යනකොට උන්වහන්සේ පැම් පහසු වෙන්න ගිහිල්ලා. මලියදේව මහරහතන් වහන්සේ පැම් පොකුණ ළඟටම වැඩියා. වැඩම කරලා මේ ස්වාමීන් වහන්සේට කියන ස්වාමීන් වහන්සේව පැම් පහසු කරවන්නද. ඉතින් මලියදේව මහරහතන් වහන්සේ රහත් උත්තමයෙක්. නමුත් මේ සංඝ ස්ථවිරයන් වහන්සේ එහෙම රහතන් වහන්සේ නම ඉවේ නමුත් වැඩි හිටියේ. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ බොහෝම සිල්වත් ජනවත් ස්වාමීන් වහන්සේ නම උන්වහන්සේ කතාවෙන්ම දැනගත්ත මේ මලියදේව මහරහතන් වහන්සේ කියලා. උන්වහන්සේ වදාලා මගේ මේ මහාන ජීවිතයට උපසම්පදාවෙන් වස් 60ක් වෙනවා. මේ තාක්කල් කවුරුත් මගෙන් අහලා නැහැ මාව නාවන්නද කියලා. ඔබ වහන්සේ මගෙන් අහනවා හොඳයි මාව නාවන්න කියලා. අවසර දුන්නා. ඉතින් බොහෝම හොඳට මේ ස්වාමීන් වහන්සේගේ කුණ උලලා මලියදේව මහරහතන් වහන්සේ නෑවුවා. ඉතින් මේ චතුල්පව් විහාරයේ පින්නතුනි එදා බණ කියන දවස. ඉතින් භික්ෂුන් වහන්සේලාට එදා විහාරවල මේ මෑතක් වෙනකම්ම පින්නතුනි සිරිත් තිබුණා. අපිත් පොයි පැවිදි වෙන්න ගිය පුංචි කාලේ දැනටත් ඒ සිරිත් තියෙනවා සමහර තැන්වල. හැමදාම වන්දනාවෙන් පස්සේ එක නමක් බණ කියනවා ස්වාමීන් වහන්සේලාට. ඒකට කියන්නේ වත් බණ කියලා. අද වැඩිහිටි ස්වාමීන් වහන්සේ බණ කිව්වනම් ඊළඟ ස්වාමීන් වහන්සේ ඊළඟ දවසේ. ඔය විදිහට 59ක් ඉන්නවා නම් 59ම බණ කියන්න ඕන. විනාඩි 15ක් හරි. ඒක එදා විහාරවල තිබිච්ච සිරිතක්. ඉතින් කොහොම හරි සිතුල්පව් විහාරයේ සතියකට සැරයක් හෝ ඒ වගේ විශේෂිත වූ දේශනාවක් කරනවා. ඉතින් එදා බණ කියන දවස නිසා අර සංඝ ස්ථවිරයන් වහන්සේ කිව්වා අද අපට මහා ලාභයක් මලියදේව මහරහතන් වහන්සේ වැඩම කරලා ඉන්නවා. උන්වහන්සේට කියමු අපි බණ ටිකක් කියන්න. උන්වහන්සේ බණ කිව්වා. බණ කිව්වහම පින්නතුනි සිතුල්පව් විහාරයේ හිටපු වස් 60ක් සම්පූර්ණ විච්ච 69ක්ම රහත් වුණා. ඒකයි මම කිව්වේ මේ දේශනාව හරි ආශ්චර්යමත් දේශනාවක්. ඉතින් අපි ඊළඟට මේ දේශනාවම මලියදේව මහරහතන් වහන්සේගෙන් පස්සේ මම හිතන්නේ අවුරුදු ගණනාවකට පස්සේ උන්වහන්සේලා පිරිනුවන් පෑවට පස්සේ චූලනාග කියලා ස්වාමීන් වහන්සේ නමක් රහතන් වහන්සේ නමක් මේ දේශනාව කරලා එදා 19ක් සෞඛ්‍යලසුන්නතා මහරහත් භාවයට පත් වෙලා තියෙනවා. මම මේ ටික මතක් කරේ අද මේ අහන දේශනාව ඒ තරම්ම වටිනවයි කියන එක පින්නතුලට දැනගන්න. ඊළඟට පින්නතුනි දැන් අපේ රටේ මතයක් තියෙනවා මලියදේව මහරහතන් වහන්සේ තමයි මේ ලංකාවේ අවසාන මහරහතන් වහන්සේ කියලා. එහෙම තියෙනව නේද? ඒක සම්පූර්ණ මිත්‍යා මතයක්. හැබැයි එහෙම වෙන්න පොඩි හේතුවකුත් තියෙනවා. දැන් අද වට්ටාරමට ගියාම ඉතින් බොහෝ දෙනා විස්තර කරන්නේ මෙතන තමයි ලංකාවේ අවසන් මහරහතන් වහන්සේ වැඩ හිටපු තැන කියලා. ඒක සම්පූර්ණ වැරදි කතාවක්. ඒක කියන්න හේතුව තමයි මලියදේව මහරහතන් වහන්සේ පිරිනුවන් පානකොට උදාන වාක්‍ය ප්‍රකාශ කළා. ඒ උදාන වාක්‍ය අපේ පසු කාලීන හිටපු අය වරද්දගත්තා. උන්වහන්සේ පිරිනුවන් පානකොට මතක් කළේ පින්නතුල දන්නවා ගෞතම බුදුරජාණන් වහන්සේ බෝධි සම්භාර පුරණ අවදී එක ජීවිතයක ඉපදුනා තේමිය කුමාරයා හැටියට. පින්නතුල දන්නව නේද? තේමිය ජාතකේ. ඉතින් මේ තේමිය කුමාරයා ඉපදිලා දවස් දෙකක් යනකොට ජාති ස්මරණ ඥානෙ පහළ වුණා. මේ දරුවට දැන් පේනවා රජ ගෙදරක ඉපදිලා තියෙනවා. මීට කලින් මේ දරුවා අවුරුදු 20ක් රජකම් කරලා
අවුරුදු 80000ක් නිරේ පැසවලා තියෙනවා. ඉතින් හොරුන්ට දඬුවම් දෙන්න ඕනේ නොයෙක් වැඩ. ඉතින් ඇලීම් ගැටින් ඇති වෙන වැඩ වැඩි රජකම්. ඉතින් දැන් මේ දරුවා හොඳටම බය වුණා මේ පුංචි දරුවා. අනේ දැන් මේ රජගෙදර හිටියොත් මේ රාජ්‍යෙත් මට බාර ගන්න වෙනවා. එහෙම හිතනකොටම ඈත අතීතේ අම්මා කෙනෙක් විච්ච මේ කුමාරයාගේ අම්මා කෙනෙක් විච්ච කෙනෙක් දේවතාවියක් වෙලා මේ දරුවට උපදේශයක් දුන්නා. දරුවා මෙතනින් ගැලවෙන්න ඕන නම් අන්ධෙක් නොවි අන්ධෙක් වගේ ඉන්න ඕන. බිහිරෙක් නොවි බිහිරෙක් වගේ ඉන්න ඕන. කොරෙක් නොවි කොරෙක් වගේ ඉන්න ඕන. මන්ද බුද්ධිකෙක් නොවි මන්ද බුද්ධිකෙක් වගේ ඉන්න ඕන. මේ දරුවා මේක හිතට ගත්තා. දැන් දරුවෙක් ඉතින් ටික කාලයක් යනකොට hina වෙනවා, අඬනවා. මේ දරුවගේ මොකුත් නැහැ. අවුරුද්දක් විතර බැලුවා වෛද්‍යවරු වෙනවා. දරුවා හොඳයි, දරුවා නිරෝගී, කිසිම ලෙඩක් නැහැ. රජතුමනි කිසිම ලෙඩක් නැහැ මේ දරුවට. නමුත් මේ දරුවට දැන් වෛද්‍යවරු උපදෙස් දෙනවා දවස් දෙකක් විතර කිරි නොදී ඉන්න බලන්න. ඉතින් ඒ විදියට අම්මා කිරි දෙන්නේ ඒත් මේ ළමයා හෙල්ලෙන්නේවත් නැහැ. එතන පින්නතුනේ අදිෂ්ඨාන පාරමිතාව පුරපු අවස්ථාවක්. ඊළඟට දැන් මේ අම්මා අවුරුදු 5-6 යනකොට පුතා ළඟ වැටිලා කියනවා අනේ පුතේ මම දන්නවා. ඔබ බීරෙක් නෙවෙයි අන්ධෙක් නෙවෙයි ගොළුෙක් නෙවෙයි කතා කරන්නේ. ඉතින් වෙලාවට ලොකුවට හිතට වේදනාවක් දැනෙනවා. ආය හිත තද කරගන්නවා අම්මේ අම්මට විතරක් නෙවෙයි මේ අනාදිමත් සසර දුක් විඳින හැම අම්මා කෙනෙකුම පිට වෙන්න මම මෙහෙම ඉන්නම් කියලා හිත හදා ගන්නවා. මේ විදිහට පින්නතුනේ අවුරුදු 16ක්ම හිටියා. මුංචි වැඩක් නෙවෙයි. ඉතින් අන්තිමට රාජ්‍යරෝ තීරණය කළා මේ වගේ කාලකන්ණි දරුවෙක් මේ ගෙදර තියාන් දල වැඩක් නැහැ. කැලේට ගිහිල්ලා වල දාන්න කිව්වා. මොකද නැගිටින්නවත් බෑනේ. ඉතින් රාජපුරුෂයෙක් මොකද කරේ? කරත් එක දාගෙන දැන් මේ දරුවා අරගෙන ගිහිල්ලා කැලේ මැද්දේ වලක් කපනවා. එතකොට තේමිය කුමාරයා නැගිට අවුරුදු 16ක් අතපය හොල්ලපු නැති කුමාරයා. නැගිටලා මේ කරත්තේ එකාතකින් උස්සලා බැලුවා හයිය එහෙම තියනවාද කියලා. හයිය හොඳට තියනවා මොකද බෝධිසත්වයේ බොහොම ලස්සනට බොහොම ප්‍රිය වචනයෙන් ඇහුවා මොකටද මේ වලක් කපන්නේ? අර මිනිස්සයා බිම් බලාගෙනම කිව්වා අපේ මේ මහරජුරවන්ට කාලකන්ණි දරුවෙක් ඉන්නවා. මේ දරුවා වලලාණ්ඩයි මම මේ වල කපන්නේ. ඉතින් කොහොම වැඩ හොඳ නෑ නේද? ඉතින් බැලුවා කවුද කියලා බලනකොට මේ කුමාරයා දෙවුලලා නැගිට්ටා. අනේ යම් රජවාසලට. ඒ වෙලාවේ කොහොනේ මම මෙච්චර කාලයක් හිටියේ මේ ටික මේ ප්‍රතිඵලය බලාපොරොත්තු වෙයි. දැන් මට යන්න බෑ. මං තාපස පැවිදි වෙනවා. එදා පින්නතුනේ මේ තේමිය තාපසතුමාගේ කුමාරයාගේ මේ අදිෂ්ඨානයට මේ වීරියට පැහැදිච්ච 12000ක් දෙනා උන්වහන්සේ වටා එක්ුණා. 12000ක් තාපසව බවට පත් වුණා. ඒ තාපසයන් 12000ම තේමිය කුමාරයා ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වුණාම ඒ බුදු පුරිසෙහි ඉඳලා 11999 දෙනෙක්ම සෞඛ්‍යලසුන්නතා මහා රහත් භාවයට පත් වුණා. ඒ 12000 එක්කෙනෙක් ඉතුරු වුණා. ඒ එක්කෙනා තමයි මලියදේව මහා රහතන් වහන්සේ. උන්වහන්සේ ප්‍රකාශයයි කළේ තේමිය ජාතකයේදී බුදු පිරිසේ සියලු දෙනාම දැන් නිමාවට පත් වෙනවා. එදා 11999 දෙනෙක්ම තථාගතයන් වහන්සේ ජීවමාන කාලයේම නිවන් අවබෝධ කරලා පිරිනුවන් පෑවා. දැන් මේ බුදු පිරිසේ අවසාන කෙනා මමත් අද පිරිනුවන් පානවා කියලා උදාන වාක්‍ය ප්‍රකාශ කළා. මෙන්න මේ කල්ලගෙන අපේ අය ලංකාවේ අවසාන මහරහතන් වහන්සේ කියලා ප්‍රසිද්ධ කළා. ඒක දිගට ගියා. ඕක තමයි උනේ. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ දා පරිනිර්වාණ මංචකේ පිරිනිවන් නැදේ වැඩ ඉඳගෙන වදාළේ මහණෙනි මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ මේ ලෝකේ පවතින තාකල් පළවෙනි ශ්‍රමණයා දෙවෙනි ශ්‍රමණයා තුන්වෙනි ශ්‍රමණයා
හතරවෙනි ශ්‍රමණයාගෙමුත් මේ ලෝකෙ හිස් වෙන්නේ නැහැ කිව්වා. පළවෙනි ශ්‍රමණයා කියලා කිව්වේ සෝතාපන්න කෙනා. දෙවෙනි ශ්‍රමණයා කියලා කිව්වේ සකදාගාමි කෙනා. තුන්වෙනි ශ්‍රමණයා කියලා කිව්වේ අනාගාමි කෙනා. හතරවෙනි ශ්‍රමණයා කියලා කිව්වේ මහරහතන් වහන්සේ. එහෙමනම් එවැනි උතුම් සූත්‍රයක් තමයි අද අපි පින්නතුල්ලා ශ්‍රවණය කරන්නේ. එහෙමනම් මේ සූත්‍ර දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ වදාරනවා පළමුවෙන්ම අපි දැනගන්න ඕනි යථාර්ථය අවබෝධ කරගන්න අපේක්ෂාවෙන් ඉන්න අපි ළඟ තියෙන ආයතන 6 පිළිබඳව ආධ්‍යාත්මික ආයතන පින්නතුනි මට නම් හිතෙන්නේ අපේ බෞද්ධයන් මේ ආයතන පිළිබඳව හිත යොමු කරනවා මදි. මෙතෙන්ට හිත යොමු කරනවා නම් අවධානයෙන් ඉන්නවා නම් හැමදේම අල්ලගන්න පුළුවන්. මේ ආයතන හරහා තමයි සියලුම අකුසල් සිද්ධ වෙන්නේ. මේ ආයතන හරහා තමයි සියලුම කුසල් සිද්ධ වෙන්නේ. මේ ආයතන හරහා තමයි සසර දික් වෙන්නේ. මේ ආයතන හරහා තමයි සසර කෙටි වෙන්නේ. එහෙමනම් මේ ආයතන පිළිබඳව කෙනෙක් අවදීන් ඉන්නවා නම් ඇත්තටම කුසල්මවන ජීවිතයක් කියලා කියන්න පුළුවන්. එහෙමනම් ආධ්‍යාත්මික තමන් ළඟ තියෙන ආයතන 6. චක්කායතනේ, සෝතායතනේ, ගහනායතනේ, ජීවායතනේ, කායායතනේ, මනායතනේ. ඒ කියන්නේ ඇස තමන් ළඟ තියෙන. කන, නාසය, දිව, ඊළඟට කය සහ සිත. මේ ආයතන 6. උන දැන් ඒක අපි දන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා බාහිර ආයතන 6 දැනගන්න ඕන. මොනවද බාහිර ආයතන 6? බාහිර ආයතන 6 තමයි ඒවට ගෝචර වන ආයතන 6. ඇහැට ගෝචර වෙන්නේ මොනවද? රූප. කනට ගෝචර වෙන්නේ ශබ්ද. නාසයට ගෝචර වෙන්නේ ගඳ සුවඳ. දිවට ගෝචර වෙන්නේ රස. කයට ගෝචර වෙන්නේ පහස. හිතට ගෝචර වෙන්නේ අරමුණු. දැන් ඊතර පින්තල මේ ගොඩවල් 6න් ගොඩවල් දෙකක් දන්නවා. තමන් ළඟ තියෙන ආයතන 6ක් දන්නවා. ඒවට ගෝචර වන බාහිර ආයතන 6ක් දන්නවා. ඊළඟට මේ දෙක දෙපැත්තේ තිබ්බට වැඩක් වෙන්නේ නැහැ. මේ දෙක එකතු කරන්න පාලමක් අවශ්‍ය කරනවා. ඒකට අපි කියනවා විඥානය කියලා. ඇහැයි රූපයයි එකතු කරන පාලම චක්කු විඥානය. කනයි ශබ්දයයි එකතු කරන අවස්ථාව සෝත විඥානය. ඔය විදිහටම පින්නතුනි ගාහන විඥානය, ජීවහා විඥානය, කාය විඥානය, මනෝ විඥානය. ඔන්න එතකොට දැන් ගොඩවල් 3ක් දන්නවා. ඇස කන නාසය දිව ශරීරයේ මනස එක ගොඩක්, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු එක ගොඩක්, ඊළඟට විඥාන 6 තව ගොඩක්. ඊළඟට 4 වෙනි ගොඩ පින්නතුනි ඒ 3 දෙනාගේ එකතුවට නමක් කියනවා. ඒ තමයි ස්පර්ශය. දැන් අපි කියන්නේ චක්කු සම්පස්සජා වේ. චක්කු සම්පස්සය කියලා කියනෝ නේද? කියන්නේ ඇහි ස්පර්ශය. පිළිතුර හොඳට මතක තියාගන්න මේ 3 දෙනා එකතු වෙන්නේ නැතුව කවදාකවත් රූප දකින්න බෑ. මොන 3 දෙනාද? ඇහැයි රූපයයි සිතයි. මේ 3 දෙනා එකතු වෙන්නේ නැත්නම් රූප බලන්න බෑ. ඇහැ තිබ්බයි කියලා රූප තිබ්බයි කියලා හිත නැත්තම් පුළුවන්ද? බෑනේ නේද? දැන් අපි සමහරු මේ බලාගෙන ඉන්නවා. ඉස්සරහින් මිනිස්සු යනවා දකින්නේ වෙන කල්පනාවකින්. අර හිත වෙන තැනක තිබුණොත් පේන්නේ නැහැ. ඉතින් අහනවා ඔයා දැක්කේ නැහැ මෙතනින් ගියා මම. එහෙම අහන්නේ නැද්ද? අහනවා. අර හිත වෙන තැනක තිබුණොත් ඇහෙන්නේ නැහැ. ඊළඟට බර කල්පනාවක ඉන්නවා. ඉතින් කතා කරන ඇහෙන්නේ නැහැ. ඉතින් ළඟට ගිහිල්ලා ඇඟ හොල්ලලා අහනවා අනේ ඔයා කොයි ලෝකෙද ඉන්නේ කියලා. මහලා නැද්ද? අහලා තියෙනවා. අර බලන්න හිත වෙන තැනක තිබුණොත් ඇහෙන්නේ නැහැ. එහෙමනම් මේ 3 දෙනා එකතු වෙන්නම ඕන. මේකතුවට කියන නම මොකද්ද? ස්පර්ශය. එහෙමනම් ඔන්න දැන් ස්පර්ශ 6. ඇහැයි රූපයයි සිතයි එකතු වුණා. ඒක ඇහි ස්පර්ශය.
කනයි ශබ්දයයි හිතයි එකතු වුණා එකේ කනේ ස්පර්ශය. නාසයයි ගඳ සුවඳයි හිතයි එකතු වුණා එකේ නාසය ස්පර්ශය. දිවයි රසයයි හිතයි එකතු වුණා එක දිවේ ස්පර්ශය. කයයි පහසයි හිතයි එකතු වුණා එක කයේ ස්පර්ශය. සිතයි අරමුණයි විඥානය එකතු වුණ එක මනසේ ස්පර්ශය. ඔන්න එතකොට ස්පර්ශ 6. ඊළඟට වේදනා 6. දැන් පටිච්චසමුප්පාදේ මතක් වෙනවා ඇති. පස්සපච්චය වේදනා. එහෙමනම් වේදනා 6 දැන් දැනගන්න ඕන. දැන් බලන්න ඇහැයි රූපයයි සිතයි එකතු වුණා. ඒ තුනේ එකතුවට ස්පර්ශය කිව්වා. ඒ ස්පර්ශය නිසා වේදනාවක් හටගත්තා. වේදනාවක් කියලා කියන්නේ මේ අපි හිතන වේදනාවක් නෙවෙයි. මේ අපේ අය මේ වේදනාව කියන වචනේ පාවිච්චි කරන්නේ දුකට විතරයි. කවදාවත් ඔය පින්නතුල සැප විඳිනකොට කියනවාද මම මේ වේදනාවක් විඳිනවා කියලා? කවදාවත් කියන්නේ නැහැ. දුක් විඳිනකොට නම් කියනවා මම මේ ලොකු වේදනාවක ඉන්නේ කියනවා. හැබැයි ඉතින් සැපටත් කියන්නේ වේදනාව තමයි. මෙතන වේදනාව කියලා කියන්නේ දුක් වේදනාව විතරක් නෙවෙයි. සැප විඳිනවා, දුක් විඳිනවා, මධ්‍යස්ථ වේදනා විඳිනවා. ඒතර මේ තුනටම තමයි වේදනාව කියලා කියන්නේ. එතකොට බලන්න අර ස්පර්ශය නිසා වේදනාවක් හට ගන්නවා. ඒතර ඇහි වේදනාව, කනේ වේදනාව, ඒක තමයි චක්කු සම්පස්සජා වේදනා. සෝත සම්පස්සජා වේදනා ඔය විදිහට කියනව නේද? වේදනා හයත් ඔය විදිහටම දැනගන්න. එතන ගොඩවල් 5ක් කියුණා. අවසාන කොට මොකද්ද? අවසාන කොටන තමයි තණ්හා 6. ඇහැයි රූපයයි සිතයි එකතු වුණා එක ඇහි ස්පර්ශය. ඒ ස්පර්ශය නිසා වේදනාවක් හටගත්තා. ඒ වේදනාව නිසා තණ්හාවක් හටගන්නවා. ඒ තණ්හාවට කියන රූප තණ්හා. ඇහැ නිසා හටගත්ත තණ්හාව මොකද්ද? රූප තණ්හා. ඊළඟට ඔය විදිහටම කනයි විඥානයයි ශබ්දය නිසා ස්පර්ශයක් හටගත්තා. ස්පර්ශය නිසා වේදනාවක් හටගත්තා. වේදනාවක් නිසා තණ්හාවක් හටගත්තා. ඒක ශබ්ද තණ්හා. ඔය විදිහට පින්නතුනේ රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා තණ්හා 6ක් තියෙනවා. දැන් එතකොට 6 කොටවල් 6ම කියවුණා. එතකොට මෙන්න මේ ටික පිළිබඳව අපි පුළුල් අවබෝධයක් අපිට තියෙන්න ඕනේ. මේ අවබෝධය ඇති කරගන්න පින්නතුනේ මුලින් සත්‍යයනායම පුළුවන්. දැන් අපි බුදුන් වඳින්න ගිහිල්ලා හැමදාම මේ ටික මේ විදිහට ලියාගෙන අපි මේක මේ ආයතන භාවනාවක් හැටියට කරනවා නම් මේක අවබෝධ කරගන්න ලේසි. ඒ කියන්නේ දැන් මේ ඇස දැන් පින්නතුල අහලා තියෙනවනේ. මේ ඇස පිළිබඳව අපි හිතන්න ඕනේ කොහොමද? මේ ගොඩාක් සූත්‍ර දේශනාවල මේ ආයතන පිළිබඳව හිතන්න ඕන ආකාරයේ සලායතන වර්ගය හොඳට පැහැදිලි වෙනවා. එතකොට දැන් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තව නොයෙක් සූත්‍ර දේශනාවල මේක සඳහන් වෙනවා. එතකොට දැන් අපි හිතන්න ඕනේ මෙහෙමයි. ඇහැ පංච උපාදානස්කන්ධය අසුරු කරගෙන තමයි ඇහැ පවතින්නේ. එතකොට අපි හිතන්න ඕනේ මේ ඇහැ නිට්ටියද අනිත්‍යද කියලා. ඇහැ නිට්ටයයිද? නැහැ, අනිත්‍යයි. ඇහැ අනිත්‍යයි කියන එක පින්නතුනේ ජීවත් වෙලා ඉන්න කාලෙම සාමාන්‍ය මනසටත් තේරෙන භාවනාවක් ඕන නැහැ. සාමාන්‍ය ඉන්න කෙනෙකුට තේරෙන්නේ නැද්ද? අවුරුදු 40 යනකොට 40 සැඳිරි එනවා නේද? ඊළඟට සෝද එනවා. ඉතින් ඒක ඔපරේෂන් කරනවා. ඉතින් ඒකට සැත්කම් කරනවා. කණ්ණාඩි පාවිච්චි කරනවා. මොකද ජීවත් වෙලා ඉන්නකොට මේක අනිත්‍ය වෙනවා. එතකොට යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද? දුකයි. නැති වෙලා යන දෙයක් කොහොම සැපක් වෙන්නේ? ඒක දුකයි. එතකොට යමක් අනිත්‍ය නම් ඒක දුකයි. එතකොට යමක් අනිත්‍ය නම් දුක නම් ඒක මම මගේ ආත්මය කියලා ගන්න පුළුවන්. දැන් අපි මගේ ඇහැ කියලා ගත්තට වැඩක් නැහැ.
මගේ ඇහැ නම් මට ඕන විදිහට තියෙන්න එපා. 40 කණ්ණාඩි ඕන නැහැ. සුද ඉන්නේ මගේ ඇහැ මට ඕන විදිහට ඉන්න ඕන. එහෙම ඉන්නවද? නෑ අපිට පින්නතුනි කිසිම දෙයක් මට ඕන විදිහට පවත්වන්න බෑ. කවුද කැමති වයසට යන්න? නමුත් වයසට යනවා. නේද? අපි කැමති කිසිම දෙයක් වෙන්නේ නැහැ. කවුද කැමති බෙහෙත් බොන්න? බෙහෙත් අහුරක් බොන්න වෙනවා. කාලේ එනකොට දන්නේම නැහැ ගානට ඒවා සිද්ධ වෙනවා. එතකොට බලන්න මේක මම නෙවෙයි මගේ නෙවෙයි මට අයිති දෙයක් නෙවෙයි. මේ විදිහට මේ ආයතන 6 පිළිබඳවම කෙනෙක් විමසනවා නම් පින්නතුනි ඒක අවබෝධයට බොහෝම පහසුයි. දැන් හැම වෙලේම අපි දැන් බුද්ධ වන්දනාව කරනවා ඒක හරිය වටිනවා. අපේ නිවෙස් වල බුදු මැදුරක් තියෙනවා. ඉතින් ඒ බුදු මැදුරට අපි මල් පහන් පූජා කරනවා. එහෙමවත් කරන්නේ නැති කෙනෙක් පින්නතුනි බුදුරජාණන් වහන්සේව ගේ බුදු සුවඳ ස්පර්ශ වෙලාවක් නැහැ. සමහර බුදු පහනක්වත් තියන්නේ නැති මිනිස්සුත් ඉන්නවනේ බෞද්ධයෝ නේද? එහෙම ඉන්නවා කියලා කියන්නේ ඒක හරි අවාසනාවක්. එහෙමනම් අපි මේ බුද්ධ වන්දනාවක් කරලා අවසට අපිට ලියාගෙන කරන්න පුළුවන් මේ ආයතන භාවනාව. මොකද මෙතන අල්ලගත්තොත් සුගතිගාමී වෙන්න පුළුවන්. දැන් බලන්න පින්නතුල අහලා තියෙනවානේ අර තථාගතයන් වහන්සේ දේශනා කරන ආදිත්ත පරයාය කියන සූත්‍රයේදී මේ ඇහෙන් රූපයක් දැකලා ඒ රූපේ හා සම්බන්ධව හිත පවත්වනට වඩා හොඳයි කියනවා රත් වෙච්ච යකඩයකින් ඇහැට ඇනගන්න එක. ලෝභයෙන් රූපයක් දැකලා ඒකත් එක්කම ලෝභයෙන් නැවත නැවත හිත පවත්වනට වඩා රත් වෙච්ච යකඩයකින් ඇනගන්න එක හොඳයි කියනවා. මොකද ඒක ඒ ජීවිතේට විතරයි. හැබැයි ඒ වෙලාවේ ආසාවෙන් ඉන්න වෙලාවක මැරුණු මොන පිංකම් කරගත්තත් හරියන්නේ නැහැ. ඒක තමයි ධර්මය. මොන පිංකම් කරලා තිබුණත් ආසාවෙත් නම් මැරුණොත් කෙලින්ම යා දුගතිගාමී වෙනවා. කාටත් එකයි. ඔයත්තන්ටත් එකයි අපිටත් එකයි. ගේ පැවිදි කාටත් එකයි. කෙනෙක් තමන්ගේ දරුවන්ට ගෙදරට වත්ත පිටියට තියෙන දේවල් වලට ඇලී ගලීගෙන හිටියොත් ඒක ලොකු අනතුරක්. ඒක පරිභෝග කළාට කමක් නැහැ. හැබැයි පරිභෝග කරන්න ඕනේ මේවා දාලා යන්න වෙනවා කියලා කල්පනා කරනවා. මොකද ගිනිච්ච කෙනෙකුත් නැහැනේ. භික්ෂුන් වහන්සේ නමක් වුණත් තමන් ඉන්න විහාරයට කොච්චර විහාරය හැදුවත් කොච්චර පන්සල චෛත්‍ය හැදුවත් මොනතරම් හොඳට මහානදම් පිරුවත් පින්නතුනේ එතෙන්ට ඇරිලා හිටියොත් ඒ භික්ෂුවත් ශ්‍රමණ ප්‍රේතෙක් බවට පත් වෙනවා. ඒක තමයි ඇත්ත. එහෙමනම් අපිට ලොකු අනතුරක් තියෙනවා. හැබැයි මේක අපි හොඳට අල්ලගත්තොත් හරි පහසු වැඩක්. දැන් මේකේ මේ අන්තගාමිත්වයන් ගැන කියන්නේ නෑනේ. දරුවෝ හැදුවට මේ අම්මලා දරුවෝ හදන අම්මලා හිතන්න ඕන මම මේ අනාදිමත් සංසාරේ කෝටි ප්‍රකෝටි ගණන් දරුවෝ හදලා තියෙනවා. දැන් මේ වර්තමානයේ දරුවෝ හදනවා. යුතුයකම් ඉෂ්ට කරනවා. එහෙම හිතුවාම 아무තු ඇලීමක් ඇති වෙන්නේ නැහැ. ගයක් හදන්න එපා කියලා නෑ නේද? ගයක් හදලා හොඳට ඉතින් ඉන්නවා. හැබැයි එහා ලෝකයට ගෙනියන්න හිතන්න එපා. එතන තමයි වරදින්නේ. බිරිඳ ස්වාමියා වුණත් හිතන්න ඕනේ යුතුයකම් ඉෂ්ට කරන්න ඕනේ ආදරෙන් ඉන්න ඕනේ. හැබැයි බිරිඳ හිතන්න ඕනේ අනේ මට කොච්චර ස්වාමිවරු ලැබිලා තියෙනවද? අතීතේ කෝටි ප්‍රකෝටි ගණන් අනාගතෙත් ඉතින් ඉපදුනොත් ඕන තරම් මේ වර්තමාන ජීවිතේ මේ ලැබිච්ච කෙනා. ඒක ස්වාමියාට කියා දඟලන්න ඕනේ නැහැ. ස්වාමියාත් හිතන්න ඕනේ අනේ අතීත සංසාරේ බිරින්දෑවරු නම් කෝටි ප්‍රකෝටි ගණන්. අනාගතෙත් නිවන් අවබෝධ නොකළොත් ඉතින් ඒකේ අඩුවක් වෙන්නේ නැහැ. මේ වර්තමානයේ බිරිඳ. ඉතින් එහෙම හිතුවාම ඒක ගෙනියන්න හිතන්නේ නැහැ. ඒක කාටවත් කියා ඉන්න හොඳ නැහැ. අපේ ගොඩක් අය ඕක කියනවා. කියපු ගමන් ගෙදර ප්‍රශ්න. ඒක කාටවත් කියන්න ඕනේ ප්‍රසිද්ධ කරන්න ඕනේ. දැන් අම්මලා කරන්නේ ඕන්න බණ අහනවා. දැන් ඉතින් ඕගොල්ලන්ට මගේ බැඳීමක් නැහැ. ඉතින් ඒකෙන් වෙන්නේ ගැටීමක් විතරයි. ඉතින් එහෙම මේ ප්‍රසිද්ධ කරගෙන ಗುಣධර්ම පුරන්නේ නැහැ. ಗುಣධර්ම වලටත් පින්නතුනේ අල්පේක්ෂතාවයක් තියෙනවා. එතකොට තමයි ಗುಣ වැඩෙන්නේ. මං සීලවන්තෙක් මං අරක කරනවා මේක කරනවා. එහෙම කියන අයට පින්නතුනේ ප්‍රතිපත්ති පුරන්න බෑ. දැන් සද්දේ නැතුව ඇඟට නොදෙන තමයි මේ වැඩ
කරන්නේ. ඉතින් මේවා ඉගෙන ගත්තම හරි ලේසි. ඉතින් එහෙමනම් අපි දැන් ඔය විදිහට ආයතන 6 ඔය විදිහට භාවනා කරන සත්‍යයනාවක් ඇටියට. ඇස අනිත්‍යයි, ඇහැට පේන රූප අනිත්‍යයි, ඒ තුන් දෙනා එකතු කරන විඥානය අනිත්‍යයි, ඒ තුන් දෙනාගේ එකතුවට කියන ස්පර්ශය අනිත්‍යයි, ඒ ස්පර්ශය නිසා හටගන්න වේදනා කොච්චර ඉක්මනට අනිත්‍යලා යනවද? ඒ වේදනාව අනිත්‍යයි, ඒ වේදනාව නිසා හටගන්න තණ්හාව අනිත්‍යයි. ඔය විදිහටම කන අනිත්‍යයිනේ. නිට්ටය නෑ නේද? ඒ විදිහටම භාවනා කරන සත්‍යයනා කරන කන අනිත්‍යයි. කනට ගෝචර වන ශබ්ද අනිත්‍යයි. ඒ දෙන්නා එකතු කරන විඥානය අනිත්‍යයි. ඒ තුන් දෙනාගේ එකතුවට කිරි ස්පර්ශය අනිත්‍යයි. ඒ ස්පර්ශය නිසා හටගන්න වේදනාව අනිත්‍යයි. ඒ වේදනාව නිසා හටගන්න තණ්හාව අනිත්‍යයි. ඔය විදිහට ආයතන 6ටම බෙද බෙදා අපි සත්‍යයනා කරනවා නම් පින්නතුනේ කාලයක් යනකොට මේක හිතට පුරුදු වෙනවා, ඇබ්බැහි වෙනවා. ඉතින් ප්‍රශ්න කියන ඒවා නිකම්ම අහක් කරන්න පුළුවන්. එදෙම ඔන්න ප්‍රශ්නයක් එනවා, ඔන්න ඔයාට බැන්නා කියලා ප්‍රශ්නයක් එනවා. දැන් අපි පුරුදු කරගත්තේ නැති වුණාම කොහොමද වෙන්නේ? ඔන්න කොහේ හරි තැනක අපට බයිනවා. බයින්නේ තැනක් නැහැ නේද? අපි උනත් බලන්නකො එකතු වුණාම හොඳට කල්පනා කරලා බලන්න කාට හරි බයින කෙනෙක් වැඩේ නේද? අවවාදයක් හැටියට හරි මොකක් හරි කාගේ එකක් දෝෂයක් කතා කරන එක තමයි වැඩේ. ඒක තමයි සක්කාය දිට්ඨිය හැටි. ඔන්න ආරංචි වෙනවා අපිට බයිනවා කියනවා. ඉතින් හිත පුරුදු කරලා නැති කෙනා ඔන්න අහනවා ඉතින් ඊතර හිටපු කට්ටියකින් කොහොමද බැන්නේ? කොහොමද ටෝන් එක නේද? මොනවද කිව්වේ? අර ඉතින් ගින්නට පිටුරු දැම්මගේ ඇවිලෙනවා. හැබැයි මේ භාවනාව හුරු වෙලා තිබ්බොත් ඔන්න දැන් එනවා ඔයාට බැන්නා කියලා කේලම එනවා. ඉන්නග්ගාලයා බලන කොහෙන්ද ආවේ? අනිත්‍ය වෙච්ච තැනකින් කණෙන් ආවේ. ඒතර ශබ්දයක් අනිත්‍යයි. එකතු කරපු විඥානයක් අනිත්‍යයි. ඒ තුන් දෙනාගේ එකතුවක් අනිත්‍යයි. ඊළඟට ඒ ඇතිවෙච්ච වේදනාවක් අනිත්‍යයි. වේදනාව නිසා ඇතිවෙච්ච තණ්හාවක් ගැටීමක් අනිත්‍යයි. ආය පින්නතුනේක ගියාම එන්නේ පලාතේ. ප්‍රශ්න ඇත්තෙම නැහැ. එහෙමනම් මේවා බලන්න අපේ ජීවිතයට ගලප ගත්තාම කොච්චර දැනසිල්ලක් තියෙනවද? ඉතින් මේවා නිකන් කියව අහා ඉන්න නෙවෙයි. මේවා මුලින් අපි සත්‍යයනාව කියලා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි. ඒක නිවන් දොරටුවක්. සත්‍යයනාවෙන් පුරුදු වෙලා මානසිකාරයට යන්න ඕනේ. මෛත්‍රිය වුණත් එහෙම නේද? මෛත්‍රී භාවනාව කියලා කියන්නේ මනෝ කර්මයක්. හැබැයි ඊට කලින් අපි කාය කර්ම පුරුදු කරන්න ඕනේ. කාය කර්ම පුරුදු කරනවා කියලා කියන්නේ දැන් අපි කෙනෙකුට පිහිට වෙන්න ඔය පාරක්කම දෙනවා කවුරුත් යන. කය වෙහෙසලා වැඩක් කරනවා. මෛත්‍රිය. ඊළඟට කතා කරන බොහොම ගෞරවයෙන් මෛත්‍රියෙන්. බොහොම හොඳට කාටත් ගෞරවය දීලා කතා කරන එක මෛත්‍රී කාය කර්ම. ඒතර වචී කර්ම. එතකොට බලන්න මෛත්‍රී කාය කර්ම වචී කර්ම තියෙන කෙනාට තමයි මනෝ කර්ම වලට එන්න පුළුවන්. එහෙම නැතුව නිකන් අත් පියාගෙන ඔය හිතුවට ඔක හරියන්නේ නැහැ. ඒ සඳහා අපි මේක ප්‍රායෝගිකව පුරුදු කරගෙන ඉස්සරහට එන්න ඕන. ඒ වගේ තමයි මේ විපස්සනාවත් මේ අනිත්‍ය ලක්ෂණයත්. ඉතින් එහෙමනම් පින්නතුනේ දැන් බලන්න අපි අවසාන කාරණා 6 ගැන පොඩ්ඩක් විමසමු. ඒ තමයි තණ්හා 6. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා කියලා ස්පර්ශය. ධම්ම තණ්හා කියන අරමුණු වලට. එතකොට මේ කියන මෙන්න මේ තණ්හා 6. ඕකට තමයි කියන්නේ කාම තණ්හාව කියලා. ඊළඟට ඕක ඉතින් භව තණ්හා වෙනවා, විභව තණ්හා වෙනවා නේද? සාමාන්‍යයෙන් පුතත්ජන හිතක ස්වභාවය තමයි රූපයක් දැක්කහම ඉතින් තමන් කැමති නම් බැඳිලා යනවා. ඉතින් හිත පුරුදු කරලා නැත්නම් ඒක වෙනවා. ඉතින් පුතත්ජන කමට ඔය කාමය ඔය රාගය මොන ක්‍රමයකට හරි අනාගාමී වෙනකම්ම තියෙනවා. ඒක තමයි ඇත්ත. ඉතින් ඔය කාම තණ්හාව දැන් පින්නතුලට පැහැදිලි මේ පංචේන්ද්‍රයන්ගෙන් ගන්න අරමුණු නිසා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු තුකට ගැනෙනවා. ඉතින් මේ පංචකාමයේ නිසා පින්නතුනේ හට ගන්න රාගය තමයි කාම තණ්හාව කියලා කියන්නේ. භව තණ්හාව කියන්නේ මොකක්ද?
භව තණ්හාව කියන්නේ ඔය ටිකෙන්ම ගන්න ටික ටිකක් දිනු වෙනවා. දැන් කෙනෙකුට ඕන දැන් බැඳිලා ඉන්නවා දැකීමෙන් ඇසීමෙන් ආග්‍රහණයෙන් ඔක්කොම බැඳිලා ඉන්නවා. එකකින් හරි බැඳිලා ඉන්නවා. ඒ බැඳිලා ඉන්න ආදරය හිතනවා මේක හැමදාම තියෙන දෙයක්. මේක ස්ථිරයි. මේක ඉරහඳ පවතිනකන් තේනවා කියලා එහෙම එනවනේ නේද? අන්න ඒක භවයෙන් භවයට යන එකට කියනවා මොකද්ද? භව තණ්හාව. ඒක ටිකක් භයානකයි අරකට වඩා. දැන් සාමාන්‍යයෙන් රූපයක් දැක්ක ආසාවක් ඇති වුණා. ඒක ඉවරයි. ඒක පුතත්ජන ගතිය. හැබැයි ඒක උපාදාන හැටියට අල්ල ගන්නවා නම් මේක ස්ථිරයි. මේක තමයි සදාකාලික. මේක තමයි ඉරහඳ තියෙනකම් පවතින දේ. මේ විදියට හිතන්න කෙනෙක් පුරුදු වුණොත් පින්නතුනේ ඒකට කියනවා මොකද්ද? හිතන එක විතරක් නෙවෙයි ඇත්තටම අල්ලා ගැනීම. මේක තමයි භවයෙන් භවයට යන භව තණ්හාව. විභව තණ්හාව කියන්නේ මොකද්ද? විභව තණ්හාවේ කියලා කියන්නේ පින්නතුනේ දැන් සමහර අය හිතනවා බෞද්ධ අතර උනත් ඉන්නවා උපදින්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න පිරිසක් නේද? උපදින්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නේ. උපදින්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න අයට පහළ වෙන තණ්හාව තමයි විභව තණ්හාව. ඒක හරි භයානකයි. දැන් හිතන්නකෝ දැන් මේ ඇත්තන්ට උපදින්නේ නැහැ කියන දෘෂ්ටිය තියෙනවා. උපදින්නේ නැත්නම් ඉතින් හොඳින් හරි නරකින් හරි ඕන සැපයක් ළඟා ගන්න යාට ප්‍රශ්නයක් නැහැ. ඒ කර්මයේ කර්මඵල විපාකයේ ගැන කිසි හැඟීමක් නැහැ. දැන් උපදින්නේ නැත්නම් අපි දැන් අතර මහානදම් පුරන්න ඕනෙත් නැහැ. මේ අත්තු මෙතන ඇවිල්ලා මේ බණ අහන්න ඕනත් නැහැ. ඉතින් උපදින්නේ නැහැ. මේ ජීවිතේ ඕන විදිහට ගත කරලා යනවා. කිසි ප්‍රශ්නයක් නැහැ මෙතනින් ඉවර නම්. ඒකට ධර්මයේ දෙන නම තමයි මොකද්ද? නියත මිත්‍යා දෘෂ්ටිය. ඒක තමයි විභව තණ්හා. උපදින්නේ නැහැ කියන ඒ අයට ඇති වෙන තණ්හාව. ඒක හරි භයානකයි. ඒක මිත්‍යා දෘෂ්ටිය, නියත මිත්‍යා දෘෂ්ටිය. දැන් පින්නතුල දන්නවා ආනන්තරීය පාප කර්ම පහ. තමන්ගේ අම්මා මැරීම, තාත්තා මැරීම, රහතන් වහන්සේ ඝාතනය කිරීම, බුදුරජාණන් වහන්සේගේ දුෂ්ට හිතින් දේශල වීම සහ සංඝ ભેදය. මේවා කරපුවාම ඊළඟ ජීවිතයේ කෙලින්ම කල්පයක් නිරේට යනවා. ඒක නවත්තන්න බෑ. හැබැයි මෙතන තියෙන පොඩි දෙයක්. අපි හිතමු දැන් මෙයා නිරේට යනකොට කල්පයෙන් භාගයක් ගෙවිලා ඉවරයි. එහෙනම් එයාට ඉන්න වෙන්නේ කල්ප භාගයයි. අද නිරේට යන කෙනා ආනන්තරීය කරලා හෙට කල්ප විනාශය වෙනවා නම් එයාට ඉන්න වෙන්නේ එක දවසයි. ඒක තමයි ධර්ම න්‍යාය. හැබැයි අර නියත මිත්‍යා දෘෂ්ටිය ගත්ත කෙනාට එහෙම නෙවෙයි. ලෝකේ විනාශ වුණත් වෙනම සක්වලක තැනක් හැදෙනවා. කොහොමද බලන්නේ ඒකේ විපාකය? එහෙමනම් ඒ වගේ දෘෂ්ටියක් ගත්ත කෙනෙක් ඒ දෘෂ්ටිය අපහැරියා නම් ප්‍රශ්නයක් නැහැ. මැරෙන්න කලින්. එහෙමනම් නියත මිත්‍යා දෘෂ්ටිය දක්වා යන දෙයක් තමයි මේ තණ්හාව. එහෙමනම් මේ තණ්හාව නැති කරන්නට මේ සූත්‍ර දේශනාව ඇත්තටම හරි වටිනවා. මොකද මේ ආයතන හරහා තමයි සියලු දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් මේ ටික අපි හොඳට නුවණින් දකින්න පුරුදු වුණා කියලා කියන්නේ පුදුම සනාතන රැකවරණයක් අපිට තියෙනවා. එහෙමනම් පින්වත් හැම දිනාටම යන මේ ධර්ම ගමන සාර්ථක කරගන්නට මේ ධර්ම දේශනාවත් උත්තේජනයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන කොට්ටාව පන්නිපිටියේ පදිංචි ජී.එච්. ගොඩපිටිය මහත්මයා, ඒ වගේම මේ දයාඹර බිරිඳ ප්‍රියන්දනී මහත්මාව, නිසාත් පුතුණුවන්, හිමායා දියණිය, හිරඤ්ඤා ලේලිය සහ රුසිරු බෑනනුවන් ඇතුළේ පින්වත් පවුලේ හැම දෙනාගේ විශේෂ බලාපොරොත්තුව තමයි 75 වන ජන්මදිනය. අදට යෙදෙන පින්වත් ජී.එච්. ගොඩපිටිය මහත්මයාට පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා කියන ආශිංසනය පවත්වන්නටයි අද මේ මහානීය පින්කම සිද්ධ කරන්නේ. නිසා පින්වත් ගොඩපිටිය මහත්මයා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඉදිරි කාලේ වැඩියෙන් ධර්මයේ කරා යන්නට ඒකාන්තයෙන් මේ ආශිර්වාදයේ උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්නතුනි
ඒ දයාබර නෝනා මහත්මියට ඒ වගේ විදේශගතව තියෙන දරුවන්ට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා සිත සම්‍යක් ප්‍රාර්ථනාවන් මුදුන්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පැමිණි නොපැමිණි සියලු දෙනාට දරුවන්ට සියලු යහපත වේවා කියන ප්‍රාර්ථනාව තියෙනවා. ඒ වගේම දේශකයන් වහන්සේට සිත පතනවා. බෞද්ධ නාලිකාවේ අධ්‍යක්ෂක බරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාට සිත පතනවා. ඒ වගේම පින්නතුනි බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ අතිපූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේට ඒකාන්තයෙන් මේ කුසල් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස වේවා. දෙපාර්ශ්වයෙන් මේකේ දෙමව්පියන්ට පින් අනුමෝදන් කරනවා. සියලු සංසාරගත ඥාතීන්ට පින් දෙනවා. ඒ නිසා ඒ පින්නතුල්ලාගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනාවන් මුදුන්පත් වේවා. සක්දෙව්දුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලයට මේ පින් පෙනේවා. දෙවියන්ටත් මේ කුසල් නිවන් පිණිස වේවා. අවසාන වශයෙන් අවීචී පටන් බවාග්‍රේම දක්වා වෙසෙන සියලු සත්ත්ව ප්‍රජාවට මුතුම් සැනසෙල්ල පිණිස වේවා. පින්වත් ගොඩපිටිය මහත්මයා ප්‍රධාන අපි හැම දිනාටම ජාති ආදී දුකින් අත මිදී උතුම් අමා මහ නිවන් පිණිසම මේ කුසල් උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගන්නවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. එම ධර්ම දේශනාව සිදු කළ කුසල බලයෙන් තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද මිරහවත්තේ පඤ්ඤාසිරි ගෞරවනීය ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදු නාදදී ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. එසේනම් මේ ආරාධනය මෙම ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ ලබාගත් පිරිසට ගෞරවනීය ස්වාමින් වහන්සේට පරිස්කාර පූජා කිරීම සඳහා ඒ අතර වාරයේදී අපි ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.